පිරිසුදු නැත්තම් හිත ධර්මයේ පිහිටන්නේ නැත්තම් අන් සියලුම සත්‍යයන්ට මෛත්‍රී කරන්න බැයි නම් මේ සෝභා ධර්මයේ ආරක්ෂා කරමින් සතා සිව්පාව ආරක්ෂා කරමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය හරහා ජීවිතේ ගොඩනගා ගන්න බැයි නම් මේක කල්ප ගණන් භාවනා කරුවත් ඔබ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරපු කෙනෙක්ද මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරපු කෙනෙක්ද නැත්නම් කිසිම බුද්ධ ශාසනයේ නිවන අවබෝධ කරගන්න සසරේ ප්‍රාර්ථනාවක් පාරමිතා පුරපු කෙනෙක්ද නැත්te වග ඔබ දන්නේ නැහැ. දැනට මේ මනුස්ස ලෝකේ මහා බෝසතාණන් වහන්සේත් සමග බෝසතාණන් වහන්සේලා 27 දෙනෙක් නැවත මේ මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබලා තියෙනවා. සිත් අධාර්මික සමාජයක නිවන දකින්න අපහසුයි. සිත් ධර්මයේ පිහිටපු සමාජයක නිවන බහුලව දකින්න පුළුවන්. නිවන කරා හිත මනස දියුණු කරගන්න හැකියාව උදා වෙනවා. අකුසල් යටපත් කරලා කුසල් වඩන මාර්ගය තමයි උන්ට පෙන්වීමක් කරන්නේ. එක් නගරයක් මූලික කරගෙන යම් ප්‍රධාන වූ පුරාණ සිද්ධාස්ථාන 4ක් මූලික කරගෙන නැවත ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ ගොඩනැගීමක් සිදු වෙනවා. දසපාරමිතා සම්පූර්ණ කරපුවාම මේ බෝධිසත්වයෝ මේ තුසිත දෙවිලෝ තමයි දැනට මේ මෛත්‍රී බෝධිසත්වයෝ වැඩ සිටින්නේ කියලා. නමුත් ඔබ සඳහන් කරනවා මේ මෛත්‍රී බෝධිසත්වයෝ තමයි මේ දේශන කුමාරයන් නමින් එන්නේ කියලා. ඉතින් ඒ ගැන යම් මතයක් තියෙනවා. ඉතින් ඒ ගැන කොහොමද ඔබ ඒ ගැන අදහස් දක්වන්නේ? සංසාරයේ තමන්ගේ ගුරුවරයාගේ සද්ධර්මයේ නැවත මේ තලයේ මත නැවත පිහිටවීම මහා බෝසතාණන් වහන්සේට මේ විශ්වය විසින් පැවරූ රාජකාරියක්. බෝසතාණන් වහන්සේලාගේ හද කම්පා කරනවා මිනිස්යන්ගේ දුක දැක්කම. සියලු මිනිස්යන්ගේ දුක දැකලා තමයි ඔවුන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ උතුම් වූ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන ඒ උතුම් වූ මනුස්ස රත්නය මේ මිනිසුන්ගේ දුක දැකලා ඒ පිම්බිම හතර රාවණා යුගයේ ඉඳලා පැවතාපු පිම්බිමක් පෙර බුදුවරුන් සක්මන් කර පෙර බුදුවරුන් වැඩ සිටි භූමියක්. ඒ වගේම අතීතයේදී මා කළ යුත්තේ මේ දුක්ශීල සමාජය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දී මේ විකෘති ආශාව වලින් දුවන මේ හිත අධාර්මික සිතුවිලි වලින් මේ දුවන හිත එක් තැනකට ගොඩනැගීම සඳහා මඟ පෙන්වීම තමයි මා විසින් කළ යුත්තේ. මා විශ්වාස කරනවා ඔබට මා දැනට කියා දිය යුත්තේ ඒ භාවනාවක් වඩන විදිහෙන් නෙමෙයි. සුබ දවසක් ඉසිරස්පුව නාලිකාව නරඹන හැමෝටම. ඉතින් අද දවස් තුලත් අපි ඇවිල්ලා ඉන්නවා ඊටාම වැදගත් වූ විශේෂ වැඩසටහනක් අරගෙන. ඉතින් අපි කියන්න කැමති ඉසිරස්පුව නාලිකාව තුලින් ලස්ත කරලියට පැමිණලා ඔහු ප්‍රකාශ කරනවා 2024 2025 තුලදී යම්කිසි සුවිශේෂ ආධ්‍යාත්මික නායකයෙක් මේ පොළොතලයට පැමිණනවා කියා. ඒත් සමගම ඔහු 2031 කාලවකවානුව තුලදී ඔහුගේ ශක්තියින් ඊටාම වැඩි වශයෙන් නවදි වෙලා ඔහුගේ ආධිපත්‍ය මේ මාතෘ භූමිය තුල වපුරා ගන්නවා කියා. දවස් තුල අපි සාකච්ඡා කරන්න කැමති ලසිත යම් තැනකදී පවසනවා මේ 2036 තුලදී මේ ලංකා භූමියේ රහතන් වහන්සේලා බිහි වෙනවා කියා. ඉතින් එතනින් එහාට ආධ්‍යාත්මික යුගය කුමන ආකාරයට ලංකාතලය තුල පැවැත්වෙයිද කියලා තමයි අද දවස් තුල අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ලසිත සුබ දවසක්. සුබ දවසක්. ඉතින් වෙනදා වගේම ඔහු අපිත් සමග දැනුම බෙදා හදා ගන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලස්ත මම ඔබෙන් මූලික වශයෙන් අහන මේ ප්‍රශ්නේ තමයි කල්පය කියන්නේ කුමක්ද? කල්පය ගැන පැහැදිලි කරන්න කියලා. මේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම බුද්ධ ශාසන මේවා මේ අපි ඒව ගැන කතා කරද්දී කල්පය කියන වචනේ භාවිතා කරනවානේ. ඉතින් එහා සම්බන්ධ වෙමින් මේ කල්පය ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. කල්පය කියන්නේ මොකක්ද කියලා නිතර බුද්ධ දේශනාවල අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒක බොහෝ විට ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවලදී කල්පය කියන එක බොහෝ විට පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඒතකොට මම ඒ ධර්ම දේශනාවල ඇතුළත්ම කරුණාවක් උපමා කරගෙනම ඒ සම්බන්ධව ඔහුට පිළිතුරු ලබා දෙන්නම්. 76ක් දිග 76ක් උස ගල් පර්වතයක් සිනිඳු සලුවකින් වසර 100කට එකපාරක් බැගින් පිරිමැදීමෙන් ඒ ගල සේවෙන කාල සීමාව කල්පයේ වශයෙන් සඳහන් වේ. ඔබ මදක් සිතන්න සිනිඳු රෙදි කඩකින් වසර 100කට එකපාර ගානේ 76ක් දිග 76ක් උස ගල් පර්වතයක් පිරිමැන්දොත් කොපමණ කාලයක් ඒ ගල සේවෙන්නේ යයිද කියලා. ප්‍රමණ කාල සීමාව කල්පයේ වශයෙන් හැඳින්වේ. ඒ වගේම මේ භද්‍ර කල්පය කියන්නේ බුදුරජාණන් වහන්සේලා 5 දෙනෙක් බුද්ධත්වයට පත් වෙන කල්පයක්.
එතකොට මීට පෙතම කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම ඒ බුදුන් වහන්සේලාම බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාල අවසానයි. ඊළඟට බුද්ධත්වයට පත් වෙන්න ඉන්නේ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පස්සේ මේ කල්පේ නිමවීමට ලක් වෙනවා. එක බුදු කෙනෙක් පත් වෙන කල්ප තියෙනවා, බුදවරු දෙන්නෙක් පත් වෙන කල්ප තියෙනවා, බුදවරු තුන් දෙනෙක් පත් වෙන කල්ප තියෙනවා, බුදවරු හතර දෙනෙක් පත් වෙන කල්ප තියෙනවා. එතකොට මේ තමයි දීර්ඝම කල්පේ. මේ කල්පේ බද්ද කල්පේ වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට මේක දීර්ඝම කල්පේ. අනාගතයේදී බැලීමේදී බොහෝ විට ඊළඟ කල්පය බුද්ධ ශූන්‍ය කාලයක් වෙන්න ඉඩකඩ වැඩි. ඒට හේතුවක් තියෙනවා. දැනට සුභා ධර්මයේ හරහා නිර්මාණය කරන මේ ජීවිතයේ සුභා ධර්මයේ හරහාම ශූන්‍ය කර ගැනීම සඳහා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නා වූ මනුස්ස රත්නයන් දසපාරමිතා සම්පූර්ණ කිරීම සඳහා ඉපදි මෙරි මහ පොළොවට පස්වෙමින් මේ යන සසර ගමනේදී යක්ෂ බලවේග හා මාර බලවේගයට හසු වෙමින් විකෘති ආසාවන් වලට යටපත් වෙමින් තමන්ගේ සසර ප්‍රාර්ථනා සසර පාරමිතා ඔවුන්ගෙන් ගිලිහෙමින් මේ අනන්ත වූ සසරේ දීර්ඝව ගමන් කිරීමක් සිදු වෙලා තිනවා. අන්නේ කාරණා පදනම් කරගෙන බොහෝ විට ඉදිරි කල්පයේදී බුද්ධ ශූන්‍ය කාලයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ කාරණාව මම කියන්නේ ප්‍රධානම හේතුවක් තියෙනවා. මේ කාල සීමාවේදී ඉපදිලා තියෙන මිනිසුන් අධ්‍යයනය කිරීමේදී මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කිරීම සඳහා ප්‍රාර්ථනා කර පාරමිතා සම්පූර්ණ කර යම් කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දැකීම සඳහා සසරේ ප්‍රාර්ථනා කරලා පාරමිතා සම්පූර්ණ කරගෙන යන කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම බොහෝ පිරිසක් ඉන්නේ කිසිම ආත්ම භවයක කිසිම බුද්ධ ශාසනයට නිවන් අවබෝධ කරගන්න කියා සිතුවිල්ලක්වත් ගොඩ නොවිච්ච කිසිම ප්‍රාර්ථනා කරව පුද්ගලයන් බැලුවොත් එහෙම මේ සමාජයේ ඉන්න වැඩි කොටසක් ඉන්නේ කිසිම බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගන්න කිසිම ප්‍රාර්ථනාවක් කිසිම පාරමිතාවක් පටන් ගත්ත පුද්ගලයන් නොවේ. මොවුන් මේ සංසාර ගමනේ ගමන් කිරීමේදී යම් භවයකදී බලවත් අකුසලයකට හසු වුණොත් එහෙම අපාගත වුණොත් එහෙම නැවත අපායෙන් ගොඩ එන්න මේ මනුස්ස ලෝකේ උප්පත්තියක් ලබන්න තවත් කල්ප ගාණක් යනවා. ඒතකොට මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ නිම වෙලා බුද්ධ ශූන්‍ය කාලයක තමයි ඔබ නැවත මතු මේ මනුස්ස ලෝකේ උප්පත්තියක් ලබන්නේ. ඔබ මනසට තේරුම් ගන්න, ඔබ බුද්ධියෙන් සිතන්න. එහෙම යම් අකුසලයකට ඔබ යටපත් වුණොත් එහෙම අනන්ත වූ මේ සසරේ ඉපදි මැරදී අසංකේය කල්ප ගණන් ඔබට මේ සංසාර ගමනේ අතරමං වීමට සිදු වෙනවා. ඔබ මේ භවයේදී සිදු කළ යුතු දෙයක් තියෙනවා. ඔබ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරපු කෙනෙක්ද? මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරපු කෙනෙක්ද? නැත්නම් කිසිම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරගන්න සසරේ ප්‍රාර්ථනාවක් පාරමිතා පුරපු කෙනෙක්ද? නැත්te වගේ ඔබ දන්නේ නැහැ. ඔබ බොහෝ විට දන්නේ නැහැ. අන්නේ කාරණා පදනම් කරගෙන මේ දුක් විඳින ජීවිතෙන් මේ දුක් විඳින සංසාර ගමන නිම කිරීම සඳහා උතුම් වූ ගෞතම බුදු පියාණන් වහන්සේගේ දෝණයක් ධාතුන් තැන්පත් රුවන්වැලි සෑ පින්බිමට ගිහිල්ලා මේ සුභා ධර්මයට මේ විශ්වයට තමන්ගේ ප්‍රාර්ථනාවන් නිදහස් කරන්න. මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා. මේ භවයේ ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කර ගැනීමට සසර පාරමිතාවක් නිර්මාණය වේවා. සසර ප්‍රාර්ථනාවක්ම වේවා කියලා විශ්වයට මේ සුභා ධර්මයට ප්‍රාර්ථනාව නිදහස් කරන්න. නැතිනම් මේ අනන්ත වූ සසරේ ඉක්මන් භවයකදී සසර ගමනින් ඉක්මනින්ම නිදහස් වීමට මේ පාරමිතාවක් පුරන්නා වූ භවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. නැතිනම් ඔබ අනන්ත වූ සසරේ අතරමං වෙමින් අපාගත වෙමින් තව අසංකේය කල්ප ගණන් ඔබ තවත් මේ සසරේ අතරමං වේවි. 2024 25 30 31 කියන කාල වකවාන තුලදී මේ ආධ්‍යාත්මික නායකයා ගැන බොහෝ කරුණු සාකච්ඡා කරා. මම දකින්නේ මේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවැනි පැහැදිලි විදිහට කරපු වැඩසටහන් තියෙන එකම නාලිකාව මේ ඉස්වරස්පුර නාලිකාව. නමුත් අපි මේ 2036 රහතන් වහන්සේලාගේ මේ බිහිවීම සහ එතනින් එහාට සවිස්තරාත්මක කතා කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා අද තමයි දවස අපි ඒ ගැන කතා කරන්න. ප්‍රවේශයක් ගමුලසිත 2036 දී ලංකාවට මොකද වෙන්නේ? අධ්‍යාත්මී නායකයාගේ බිහිවීමත් සමග 2030-31 කාලවකවානුවේදී ඔහුගේ ආධිපත්‍යය ඔහු මේ ශ්‍රී ලංකා තලය තුල වැපිරීමක් සිදු කරනවා. ඒ කියන්නේ මේ භූමියේ ඉන්න සියලු රටවැසියන් ඔහුට සම්පූර්ණයෙන් ආකර්ෂණයක් වීමක් සිදු වෙනවා. එතනින් පසු ඔහු කියන කරන දේ රටවැසියන් සියලු දෙනාම පිළිගැනීමට ලක් වෙනවා. ඒ පිළිගැනීමත් එක්ක ගෞතම බුදුරජාණන් වහන්සේ විවර කරා වූ උතුම් වූ නිවන් මඟ
මනුස්ස රත්නයක් වශයෙන් මේ මහ පොළොවේ බිහි වී ගෞතම බුදුරජාණන් වහන්සේගේ දසපාරමිතා සියල්ල සපුරා බුද්ධත්වයට පත් වී සියලු දෙව් මිනිසුන් වෙනුවෙන් නිවන් දොරටුවක් විවෘත කෙරුවා. ඒ නිවන් දොරටුව ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවායින් පසුව වසර 5000ක් ඒ බුද්ධ රාජ්‍යය පැවතෙන්න කියලා ගෞතම බුදුරජාණන් විසින් කෙරූ අදිෂ්ඨානයකට අනුව මේ බුද්ධ රාජ්‍යය වසර 5000ක් දක්වා පැවතීමක් තියෙනවා. සුභා ධර්මය හරහා නිර්මාණය කරන මේ ජීවිතය මනුස්ස රත්නයක් බවට පරිවර්තනය වෙලා ඉපදි මෙරි මහ පොළොවට පස්ස වී යන මේ සියලු දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් දැක්වූ බෝසත් කුමරු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා බුද්ධත්වයට පත්වීමෙන් පසු මේ සියලු දෙව් මිනිසුන් වෙනුවෙන් නිවන් දොරටුව විවෘත කරනු ලැබුවා. ඒ විවෘත කරා වූ නිවන් දොරටුව හරහා දෙව් මිනිසුන් අසංකේය ගණන් මේ සසරෙන් එතර වීමක් සිදු වුණා. පුරාණයේදී මේ පින්බිමේ රහතන් වහන්සේලා දහස් ගණනක් බිහිවීමට ලක් වුණා. මේ කාලවකවානුව වෙද්දී මේ වර්තමානයේ වෙද්දී මේ පින්බිමේ රහතන් වහන්සේලා දැක ගන්නට නොහැකි තරම් අද මේ සමාජයේ පත් වෙලා තියෙනවා. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ විවෘත කරා වූ නිවන් දොරටුව වසර 5000ක් දක්වා පැවතීමක් තියෙනවා. දැනටත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් විවෘත කරා වූ නිවන් දොරටුව තාමත් විවෘතව තියෙන කාල සීමාවක්. ඒත් අද මේ සමාජයේ ඉන්න මිනිසුන්ට නිවන කරා යෑමට හැකියාවක් උදා වෙලා නැහැ. මේ සමාජයේ මාර බලවේග හා යක්ෂ බලවේග වලින් මිනිසුන්ගේ සිත් තුළට අධාර්මික සිතුවිලි පහළ කරමින් විකෘති ආසාවල් වල ගොඩනගනමින් ඔවුන්ගේ මනස සම්පූර්ණ විනාශයට පත් කරලා තියෙනවා. විකෘති ආසාවන් වලට ගොඩනගලා ඒ කාරණා මුල් කරගෙන ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට අනුව වසර 2500කට පසු මේ ගෞතම බුදුන් වහන්සේගේ මේ බුද්ධ කාලවකවානුවේදී මේ උතුම් වූ ධර්මයේ විකෘති තත්ත්වයට පත් වෙනවා උන්වහන්සේ දැක උන්වහන්සේ බුද්ධ අධිෂ්ඨානයක් කර තිබෙනවා. මෙන්න මේ කාලවකවානුවේදී උන්වහන්සේ දේශනා කරෝ මේ සී සද්ධර්මයේ විනාශ වෙන කාලවකවානුවේදී උන්වහන්සේත් එක්ක සසර පුරා උන්වහන්සේත් එක්ක එකට අත්වල බැඳගෙන උන්වහන්සේත් එක්ක එකට පාරමී දම් පුරු මතු බුද්ධත්වයේ කරා යන බෝධිසත්වයන් වහන්සේට ඔහු විසින් නිර්මාණය කර වූ නිවන් දොරටුව නැවත මේ මිනිසුන්ට වසර 2500ක් ගිය පසු නැවත ඔවුන්ට විවර කර දෙන ලෙසට ඒ කාරණාව පදනම් කරගෙන මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන දස පාරමිතා පරිපූර්ණ කරගෙන තුසිත දෙව්ලොව වැඩ සිටි මේ කල්පයේ අවසානයේදී බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝසත් කුමරු ඔහුගේ කණ්ඩායමත් එක්ක තුසිත දෙව්ලොව සිට මනුස්ස ලෝකයට වැඩම කරලා තියෙනවා. ඒ වගේම බ්‍රහ්ම තලවල සිට දිව්‍ය තලවල සිට විවිධ වෙස්වලා ගැනීම මගින් මිනිස්යන් බවට පරිවර්තනය වෙමින් දෙවි දේවතාවන් හා බ්‍රහ්ම දේවතාවන් මේ මනුස්ස ලෝකයේ උප්පත්ති ලබා සිටින කාලවකවානුවක් තමයි මේ ගෙවිගෙන යන්නේ. මෛත්‍රී බෝසත් කුමරු මේ මනුස්ස ලෝකයට වැඩම කිරීමට පෙතම සුභා ධර්මයේ හරහා මේ විශ්වය හරහා මේ විශ්වයට ප්‍රාර්ථනාවක් කරලා තමයි මේ මනුස්ස ලෝකයට වැඩම කරලා තියෙන්නේ. මිනිස්සයක් බවට පරිවර්තන වෙලා මෙහි උප්පත්තිය ලැබුවට පස්සේ මේ තියෙන වටාව පිටාවත් එක්ක මාර බලවේග වලට හා යක්ෂ බලවේග වලට හසු වෙමින් මේ සමාජයේ තියෙන විකෘති ආසාවන් වලට හසු වෙමින් ඔහුගේ ගමන වෙනස් වීමට තියෙන ඉඩකඩ වැඩි නිසා ඔහු විසින් ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා ජීවිතයේ පිළිබඳ සියලු මනුෂ්‍යයන් පිළිබඳව සියලු සත්‍යයන් පිළිබඳව සියලු සුභා ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඔහු පහළම මට්ටමේ පඩියක උප්පත්තිය ලැබිය යුතුයි. පහළම මට්ටමේ සිට උප්පත්තියක් ලබා ජීවිතයේ පිළිබඳ බිඳුවේ සිට ජීවිතයේ පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි. මේ කාරණාව පදනම් කරගෙන මා උප්පත්තිය ලබා යුත්තේ දුගී දුප්පත් අසරණ කිසි දෙයක් කර කියාගත නොහැකි වටපිටාවක් මුල් කරගෙන යම් භූමි කඩක උප්පත්තිය ලැබිය යුතුයි කියන ඔහුගේ ප්‍රාර්ථනාව මුල් කරගෙන මනුස්ස වෙසින් පැල්පතක උප්පත්තිය ලබා සිටිනවා. පැල්පතක උප්පත්තිය ලැබීමෙන් පසු ඔහු ප්‍රාර්ථනාවක් කර තිබෙනවා මේ සියලු මනුෂ්‍යයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මිනිස්සෙකුට ලැබෙන සියලු දුක් පීඩා ඔහුටත් විඳිය යුතුයි ඔහුට ලැබිය යුතුයි කියන අදිෂ්ඨානයේ මේ සුභා ධර්මයේ විශ්වය හරහා ඕ නිදහස් කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනා කිරීමට හේතුව නම් මේ මිනිස්යන් පිළිබඳ නැවත අවබෝධයක් ලබා ගැනීම සඳහායි. මේ මිනිස්සෙක් වශයෙන් උප්පත්තිය ලැබුවට පස්සේ යක්ෂ බලවේග හා මාර බලවේග විකෘති ආසාවන් වලට යටපත් වෙලා ඔහුගේ ගමන වෙනස් වෙයි කියන මතය හේතු කරගෙන තමයි සියලු මිනිසුන් වෙනුවෙන් අවබෝධය ලබා ගැනීම සඳහා විශ්වයට ප්‍රාර්ථනාවන් නිදහස් කර මේ මනුස්ස ලෝකෙට
උන්වහන්සේ වැඩම කරලා තියෙන්නේ. ඒ කාරණාව පදනම් කරගෙන සුභා ධර්මයේ විසින් සියලු දෙවි දේවතාවුන් විසින් සියලු බ්‍රහ්ම දේවතාවුන් විසින් ජීවිතය පිළිබඳ ඔහුට අවබෝධය ලබා දෙමින් ඔහුගේ සත්‍යයෙන් ටික ටික විවර කරමින් යන කාල සීමාවේදී මිනිසුන්ගේ අධාර්මිකව තිබෙත් යම් තාක් දුරට මේ ගෙවූ වෙසක් පෝයත් එක්ක ධර්මයේ පිහිටීමක් පැවතීගෙන එනවා. ඒ වගේම මේ වෙසක් පෝයෙන් පසු ඉදිරි කාලවකවානුවේදී මිනිසුන්ගේ අධාර්මෙහි ධර්මානුකූල හිත් බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා. අන්නේ සිදුවීමත් එක්ක මේ සියලු දේ 2030 කාල සීමාවේදී සම්පූර්ණ වෙනස් වීමත් එක්ක ඔහුගේ ආධිපත්‍යය මේ ශ්‍රී ලංකා භූමියේ සම්පූර්ණ පැතිරීමක් සිදු වෙනවා. මේ කාරණා මුල් කරගෙන ඔහුගේ මඟ පෙන්වීම යටතේ 2036 දී මේ පින්බිමේ මේ පුණ්‍ය භූමියේ මේ බුද්ධ දේශයේ නැවත රහතන් වහන්සේලා දහස් ගණනක් බිහිවීමක් සිදු වෙනවා. ලස්ස දැන් අපි දන්නවා දැන් මේ අතීතයේදී රහතන් වහන්සේලා බිහිවීම ගැන අපි අහලා තියෙනවා. ඉතින් නමුත් මේ දැන් වර්තමානයේදී අපි රහතන් වහන්සේ නමකගේ බිහිවීමක් අපි අහන්න දකින්න නැහැ. ඉතින් ඒත් එක්ක මම අහන්නේ දැන් මේ ගෞතම බුදුහාමුදුරුවෝ විවර කරලා දුන්න මේ නිවන් දොරටු මේ නිවන් මාර්ගයට මොකද වෙලා තියෙන්නේ? ඒ ගැන යම් විස්තරයක් ඔබකින් බලාපොරොත්තු වෙනවා. සිත් අධාර්මික සමාජයක නිවන දකින්න අපහසුයි. සිත් ධර්මයේ පිහිටපු සමාජයක නිවන බහුලව දකින්න පුළුවන්. අද නිවන් දොරටුව වැහිලක් නැහැ. සිත් අධාර්මික වීම තමයි නිවනට බාධාවක් බවට පරිවර්තනය වෙන්නේ. මේ සමාජයේ තියෙන ආකල්ප හා විකෘති ආසාවන් විදේශීකරණය මත නිවන කියන දොරටුව මේ සමාජයෙන් වැහිලා තියෙනවා. නිවන් දොරටුව ඇරලා තිබ්බට නිවනට යන මඟ නිවනට යන පාර සම්පූර්ණ අඳුරකින් වැහිලා තියෙනවා. ඒ අඳුර නම් විකෘති ආසාවන් හා අධාර්මික හිත් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. උදේහවා පිරිත් අහන කෙනෙක්, උදේහවා බණ භාවනා කරන කෙනෙක්, උදේහවා පොත්පත් කියවන කෙනෙක්. හැබැයි ඒ රාජකාරියෙන් පසු ඔහු gedara දොරේ ගෙවන ජීවිතය බැලුවොත් එහෙම gedara තමන්ගේ දරුවොත් එක්ක ප්‍රශ්න, ස්වාමියාත් එක්ක ප්‍රශ්න, නැත්තම් වටපිටේ අහලපල කෙනෙක් එක්ක ප්‍රශ්න. එතකොට ඔහුන් බණ භාවනා කරද්දී මනස එක තැන් වෙන්න පුළුවන්. පිරිත් පොතක් අහද්දී අවධානයකට යන්න පුළුවන්. හැබැයි ඒ කාර්යය නිම වුණාට පස්සේ නැවත ඔහු මේ සමාජයේ සම්බන්ධ ගැටිලා විකෘති ආශාවන් වලට හසු වෙලා මනස සම්පූර්ණ වියවුල් වෙලා ඉවරයි. ඔහුට නිවන කරා යන එක හිතන්න අමාරු දෙයක්. අද නිවනට බාධා වෙලා තියෙන්නේ මේ සමාජීය වටපිටාව. මේ රට විදේශීකරණය වීම, පුරාණ සිරිත් වෙදිත් වලින් ඈත් වීම, පවුල් අතර සමගිය නොගැනීම, අසල්වැසියන් සමග කිසිම සමගියක් නැතිවීම හා අන් අයට ඉරිසියා කෝධය කිරීම, සියලු සත්‍යයන්ට මෛත්‍රී නොකිරීම, විකෘති ආසාවන් වලට මනස ගොඩ නැගීම. කාරණාව පදනම් කරගෙන නිවන කියන මඟ ඇහිරී තියෙනවා. ඒ වුණාම ගොඩක් දෙනෙක් හිතනවා මේ භාවනා කරූ පමණින් නිවන් දොරටුව කරා යන්න පුළුවන් කියලා. භාවනාව කියන්නේ මනස සුභා ධර්මයේ සහ අනුගත වීම. විකෘති ආසාවන් වල ගොඩ නැගුණාම මේ විදේශීකරණයට හසු වුණාම සුභා ධර්මයත් එක්ක අපට අනුගත වෙන්න බෑ. ඒතර මේ සුභා ධර්මයත් එක්ක අනුගත නොවීම නිසා මේ නිවන කියන දේ දොරටුව සම්පූර්ණ වැහිමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් භාවනා කෙරූ පමණින් නිවන් අවබෝධ කරා යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හේනියක් පමණයි. තමන්ගේ හිත පිරිසුදු නැත්තම්, හිත ධර්මයේ පිහිටන්නේ නැත්තම්, අන් සියලුම සත්‍යයන්ට මෛත්‍රී කරන්න බැයි නම් මේ සෝභා ධර්මයේ ආරක්ෂා කරමින්, සතා සිව්පාව ආරක්ෂා කරමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය හරහා ජීවිතය ගොඩනගා ගන්න බැයි නම් මේක කල්ප ගණන් භාවනා කෙරුවත් මේ සසරේ ඉපදි මෙරි මේ මහ පොළොවට පස් වෙන එක කවදාවත්ම නවත්තන්න බෑ. මේ හැම දෙයක්ම තියෙන්නේ සිතේ. තමන්ගේ හිත තමා පිරිසිදු කරගත්ත යුත්තේ. ලස්ස දැන් ඔබ පවසනවා දැන් මේ ආධ්‍යාත්මික නායකයා මේ නිවන් මාර්ගට මංපෙත් විවර කරනවා කියලා. ඉතින් මේක ඔහු කරන්නේ මේ ඔහු ධර්ම දේශනා කරනවද? මට ගොඩනගන ප්‍රශ්නයක්. ඉතින් ඒකට පිළිතුරක් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔහු විසින් ධර්මයේ දේශනාවක් නෙමෙයි සිදු වෙන්නේ. ධර්මයේ දේශනා සඳහා ඔහුත් එක්ක ආපු වෙනම කණ්ඩායමක් මේ මනුස්ස ලෝකේ උප්පත්තිය ලබා තිනවා. ඔවුන් විසින් අනාගතයේදී ධර්ම දේශනා පැවැත්වීමක් සිදු වෙනවා. මොහුහරා ධර්ම දේශනාවක් පැවැත්වීමක් නොවේ සිදු වෙන්නේ. මොහුහරා සිදු වෙන්නේ මනස සුවපත් කිරීම, සිතුවිලි යහපත් කිරීම, අධාර්මික හිත් ඔහුගේ සත්‍යයෙන් හරහා ධර්මයේ පිහිටීම. ඔවුන් සසරේ කර අකුසල කර්මයන් ඔවුන්ට පාදා දී ඒට අනුරූපව වැඩි යුතු කුසල කර්මයන්
ඔවුන්ගේ සිත් යොමු කිරීම තමයි ඔහු විසින් සිදු කරන්නේ. ඔහු විසින් සසරේ කරපු අකුසල කර්මයන් දුරුපත් වීමක් සිදු වෙනවා. ඒ හරහා සසරේ කරපු සියලු කුසල කර්මයන් නැවත මතුවීමක් සිදු වෙනවා. සියලු කුසල කර්මයන් මතුවීමත් එක්ක යක්ෂ බලවේග මාර බලවේගයට ඔය ඒ මිනිස්යන් කරා ලං වීමට හැකියාව නොහැකි වෙනවා. ඔවුන්ට නිවන ප්‍රාර්ථනා කරලා නිවන කරා හිත මනස දියුණු කරගන්න හැකියාව උදා වෙනවා. අකුසල් යටපත් කරලා කුසල් වඩන මාර්ගය තමයි ඔවුන්ට පෙන්වීමක් කරන්නේ. ඒ වගේම අධාර්මික හිත් ධර්මයේ පිහිටීමක් සිදු කරනවා. මේ සුභාධර්මයේ ආරක්ෂා කරන විදිය, මේ සතාසිව්පාවට ආදරය සෙනෙහස දක්වන විදිය, සියලු මිනිසුන්ට අනුකම්පා කරන විදිය, ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයට අනුව ජීවිතය ගොඩනගා ගන්න විදිය, මේ වටපිටාව තමයි මොහු විසින් විවර කිරීමක් කරන්නේ. වටපිටාව විවර කිරීමත් එක්ක තමයි මිනිසුන්ගේ හිත් ධර්මයේ පිහිටලා ඔවුන්ට යන්න ඕන මඟ විවර වීමක් සිදු වෙන. කියන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේ විවෘත කරා වූ දොරටුව යම් අඳුරකින් වැහිලා තියෙනවා නම් ඒ අඳුර තමයි මේ සමාජයේ විකෘති ආසාවන් හා අධාර්මික හිත් සුවපත් කිරීම, විකෘති ආසාවන් වලින් මිනිසුන්ගේ හිත් දුරස් වීම මඟ මේ අඳුරු දොරටුව නැවත විවෘත වීමක් සිදු වෙනවා. මේ හරහා තමයි 2036 වෙද්දී මේ පුණ්‍ය භූමියේ නැවත රහතන් වහන්සේලා දහස් ගණනක් බිහිවීමක් සිදු වෙන්නේ. ලස්ස මම දැනගන්න කැමති. දැන් මේ 2036 දී බිහි වෙන රහතන් වහන්සේලා බිහිවන්නේ ආරණ්‍ය වාසීවද නැත්නම් මේ පන්සල් භූමිය ආශ්‍රිතවද? ඒ පිබිදීම සිදුවන්නේ කොමන පැත්තකට බරවද කියන මම ඔබගෙන් දැනගන්න කැමතියි. 2024 2025 දේශෙන් කුමරුගේ සත්‍යයෙන් නවදීමත් එක්ක එක් නගරයක් මූලික කරගෙන යම් ප්‍රධාන වූ පුරාණ සිද්ධාස්ථාන 4ක් මූලික කරගෙන නැවත ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ ගොඩනැගීමක් සිදු වෙනවා. මම මේ අදහස් කරන්නේ මේ නගරයේ පමණක්ම සත්‍ය ධර්මයේ ගොඩනැගෙනව නෙමෙයි. ඒ අධ්‍යාත්මීය නායකයා බිහි වෙන නගරයේ කේන්ද්‍ර කරගෙන පුරාණ සිද්ධාස්ථාන 4ක් මූලික කරගෙන ප්‍රධාන වශයෙන් ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ නැවත විවර වීමක් සිදු වෙනවා. ඒ පිම්බිම 4 රාවණා යුගයේ ඉඳලා පැවතාපු පිම්බිමක්, පෙර බුදුවරුන් සක්මන් කර පෙර බුදුවරුන් වැඩ සිටි භූමියක්. ඒ වගේම අතීතයේදී මේ ලංකා දීපයේ යම් සුවිශේෂී කටයුත්තක් සිදු පුරාණ පිම්බිමක්. ඒ වගේම ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමි 4 මූලික කරගෙන යම් නගරයක් කේන්ද්‍ර කරගෙන 2024 2025 දී ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ හරහා නැවත නිවනට දොරටුව නැත්තම් ගෞතම බුදු පියාණන් වහන්සේ විවෘත කරා වූ නිවන් දොරටුවට බාධක වෙලා තියෙන සියලු දේවන් ජනතාව අතරින් දුරස් වීමක් සිදු වෙනවා. ඒ කාරණාව සිදු වෙන්නේ පුරාණයේ සිට පැවතෙන ප්‍රධාන වූ පුදබුම් භූමි 4ක් මූලික කරගෙන. අද කාලේ බලපුවාම පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලා හිත් අධාර්මික සිතුවිලි වලින් ගොඩ නැගිලා විකෘති ආසාවන් වලට යටපත් වෙලා 2024 2025 අධ්‍යාත්මීය නායකයාගේ සත්‍යයෙන් විවර වීමත් එක්ක පන්සල් භූමිය වල වැඩ සිටින ස්වාමින් වහන්සේලාගේ හිත් ධර්මයේ පිහිටීමක් සිදු වෙනවා. මේ කාරණාව මූලික කරගෙන ගමේ පන්සල් භූමිය හා ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා හරහා නැවත ධර්මයේ කොට නැගීමක් සිදු වෙනවා. ඒතකොට දැනට අධාර්මික සිතුවිලි වලින් හෙබි ස්වාමින් වහන්සේලා අනාගතයේදී ධර්මයේ පිහිටීමක් වෙනවා. ඒක සුභා ධර්මයේ විසින් අධ්‍යාත්මීය නායකයා විසින් මේ සුභා ධර්මයට විශ්වයට නිදහස් කරන අදිෂ්ඨාන මත අනාගතයේදී සියලු ස්වාමින් වහන්සේලා නැවත ධර්මයේ පිහිටීමක් සිදු වෙනවා පුරාණ විදිහටම. ඒක අනාගතයේදී සිදු වෙන දෙයක්. දැනට හිත අධාර්මික වෙන්න පුළුවන්. හැබැයි 2024 2025 2030 දී ඒ සියලු ස්වාමින් වහන්සේලා නැවත ධර්මයේ පිහිටීමක් වෙනවා. සියලු ස්වාමින් වහන්සේලා කිව්වට 100%ක් නෙමෙයි සුළු පිරිසක් කර සියලුම ස්වාමින් වහන්සේලා නැවත ධර්මයේ පිහිටීමක් වෙනවා. ඒ වගේම තරුණ පිරිස ශාසනයට ඇතුළු වීමක් සිදු වෙනවා. ඒක දැනට සිදු වෙමින් පවතින දෙයක්. කුඩා දරුවන් හිටන් යම් තේරෙන කාල සීමාවේදී ඉඳන්ම අද ධර්මයේ දේශනා කරන පොඩි දරුවන් මේ සමාජයේ සිටිනවා. ඒ දරුවෝ දිව්‍ය තල, බ්‍රහ්ම තල, තුසිත දෙව්ලොව ඉඳලා ඒ ආපු දරුවෝ ඉන්නේ. පැවරුම් රාජකාරිය සඳහා ඒ ආපු දරුවෝ තමයි ඉන්නේ. තරුණ පරපුර හරහා නැවත මේ රටේ ධර්මයේ ස්ථාපිත වීමක් සිදු වෙනවා. අධ්‍යාත්මීය නායකයාගේ අදිෂ්ඨානයේ මත අධ්‍යාත්මීය නායකයා මේ විශ්වයට නිදහස් කරන්නා වූ ඔහුගේ ප්‍රාර්ථනාව මත මේ තරුණ පරපුර ශාසනයට ඇතුල් වෙලා මේ
තරුණ පරපුර විසින් නැවත මේ පිරිහෙලා තියෙන ශාසනය නැවත පුරාණයේ විදිහට නැවත ධර්මයත් එක්ක ගොඩනැගෙන ගමේ පන්සලක් බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ ගමයි පන්සලයි වැවයි දාගමයි යන සංකල්පයේ යටතේ 2030 31 වෙද්දී මේ රට නැවත ගොඩනැගිලා අවසానයි. මේක නැවත පුරාණයේ රජ කාලේ අවධියට මේ රට නැවත ගොඩනැගීමක් වෙනවා. තරුණ ජවය මේ පන්සල් භූමියට නැවත ඇතුල් වීමක් වෙනවා. ඒත් එක්කම ගොඩනැගුණු ප්‍රශ්නයක් තමයි දැන් 2036 කාලවකවාන වන විට ඔබ සඳහන් කරා මේ රහතුන් වහන්සේගේ පිබිදීම සහ මේ තරුණයන්ගේ මේ පැත්තට තියෙන මේ පිබිදීම කතා කරා. දැන් මම අහනවා මේ පාලන තන්ත්‍රය ඒ කාලේ වන විට රටේ තියෙන නායකත්වය කොහොමද අනුග්‍රහය දක්වන්නේ මේ කටයුත්තට? ඒ වගේම මේ අනිකුත් ආගම් මේ කාර්යයට සහයෝගය දක්වන්නේ කොහොමද? අපි දකින්න නැති අවුරුද්ද 2036 ඉතින් අපි කැමති ඔබගෙන් ඒක දැනගන්න. ඊට ප්‍රථම වීඩියෝ වලදී රටේ නායකත්වයන් ගැන මම සම්පූර්ණ විස්තර ඒ වීඩියෝ හරහා උඹ හමුවට ගෙනල්ලා තියෙනවා. 2031 කාල සීමාවේදී මේ රට ස්ථිරවම පාලනය කරන්නේ මේ රට පෙර එස්සේසත් කෙරූ දුටුගැමුණු රජුරුවන් විසින් තමයි මේ රට ඒ කාලේදී පාලනය කරන්නේ. දුටුගැමුණු රජුරුව කියන්නේ මතු බුද්ධත්වයේ පතාගෙන සිටින මෛත්‍රී බෝසත් කුමරුගේ දකුණු ශාඛාව කිව්වොත් නිවැරදි. ඔහුගේ ජීවිත කතාව පුරාණයේ අධ්‍යයනය කෙරුවොත් එහෙම ඔහු ගෞතම බුදු පියාණන් වහන්සේගේ සේ සද්ධර්මයේ මේ මිහිතලේ නැවත පිහිටවීම සඳහා තමයි ඔහු සම්පූර්ණ සටන් කර මේ රට එස්සේසත් කරලා තියෙන්නේ. ඔහු ධර්මයත් එක්ක ගොඩනැගුණු පුරාණ රජෙක්. නැවත ඔහු මේ රට ධර්මයෙන් ගොඩනගන්න තමයි මේ මනුස්ස ලෝකෙට නැවත ඇවිල්ලා තියෙන්නේ. ඔහු 2030 31 කාලවකවානුව වෙද්දී මේ රටේ බිහි වෙන අධ්‍යාත්මී නායකයා හෙවත් දියසෙන් කුමරුගේ මඟ පෙන්වීම යටතේ දියසෙන් කුමරුගේ ආශිර්වාදය යටතේ ස්ථීරවම 2031 වෙද්දී මේ රට පාලනය කරන්නේ පෙර මේ රට එස්සේසත් කෙරූ දුටුගැමුණු රජුරෝ විසින්මයි. ඔහු කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. දේශපාලන වටපිටාවට සම්බන්ධ නැහැ. දැනට දේශපාලනයේ නිරත වෙන කෙනෙකුත් නෙමෙයි. මම මේ කලින් කිව්ව තොරතුරුමයි නැවත මේ කිව්වේ. මේ කලින් වීඩියෝ බලපු නැති කෙනෙක් බැලුවොත් එහෙම ඔවුන්ට මේ ප්‍රශ්නයක් වෙන නිසා ඔහු පුරාණයේ ඔහුගේ පෙර උප්පත්තීන් අධ්‍යයනය කරවුවොත් එහෙම රාවණා රජුරුවන්ගේ පුත්‍ර රත්නයක්. රාවණා රජුරුවන්ගේ පුත්‍ර රත්නය කියන්නේ රාවණා රජුරුව කියන්නේ සුභාධර්මය ආරක්ෂා කරපු කෙනෙක්. මස් මාංශ වලින් වැළකුණු කෙනෙක්. ඔහුගේ පෙර ජීවිත අධ්‍යයනය කිරීමේදී සුභාධර්මය ආරක්ෂා කිරීම හා ගෞතම බුදු පියාණන් වහන්සේගේ ධර්මය ගොඩනැගීම සඳහා අප කැපවී ජීවිතය කැප කරපු පුජ්‍යලෙක්. ඒතොර මේ ආත්ම භවයේදී ඔහු විසින් ඒ කාර්යය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. ඒ විශ්ව නීතියට අනුව සුභාධර්මයේ ආශිර්වාදයට අනුව විශ්ව න්‍යායක් අනුව අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඒ කාල වකවානුවේදී මේ රටේ පාලකයා මේ රටේ පාලනය ගෙන යන්නේ අධ්‍යාත්මී නායකයාගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යාත්මී නායකයාගේ උපදෙස් පරිදි තමයි මේ රට පාලනය කරන්නේ. මේ රට පාලනය කරන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ මූලික කරගෙන පුරාණයේ පැවති වූ සංවර්ධන ක්‍රම උපාය මේ රටේ නැවත ස්ථාපිත කරමින් සියලු මිනිසුන්ගේ හිත් ධර්මයේ පිහිටමින් සියලු මිනිසුන් අතර සමගිය ඇති කරමින් ආගම් ભેද කුල ભેද සියල්ල දුරුපත් කරලා සියලු දෙනා අතරම සමගිය ඇති කිරීමක් සිදු වෙනවා. ඒතකොට ඒක සිදු වෙන්නේ මේ අධ්‍යාත්මී නායකයා විසින් විශ්වය හරහා කරන ප්‍රාර්ථනා හරහා සියලු ආගම් කුල ભેදයකින් තොරව සියලු මිනිසුන් අතරේ සමගියක් ඇති වෙනවා. ඒ සමගියත් එක්ක ගොඩනැගෙන මේ රට 2030 වෙද්දී සංවර්ධනය කරා ගොඩනැගෙන රටක් බවට පරිවර්තනය වෙනවා. ඔබලට ගොඩනැගෙන ප්‍රශ්නයක් තියෙයි මේ රට බෞද්ධ දර්ශනය මූලික කරගෙන ගොඩනැගුණු රටක්මද නැත්නම් බෞද්ධ ආගම විතරද මේ රටේ තියෙන ආගම කියලා. එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ කාල වකවානුවේදී සිදු වෙන්නේ සියලු දෙනා තමන්ගේ ආගම අදහමින් ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මය අනුව සුභා ධර්මය ආරක්ෂා කරමින් සතාසිව්පාව ආරක්ෂා කරමින් ජීවිතය ගත කිරීම තමයි සිදු වෙන්නේ. ඒ කාල වකවානුවේදී ආගම් ભેද කුල ભેද සියල්ලක් නැතුව සියලු දෙනාම එක දැන්වල පුරුකට එකතු වුණා වගේ සියලු දෙනා එකට අත්වල් බැඳගෙන සමගියෙන් රට ගැන හිතන ජනතාවක් තමයි ඒ කාල වකවානුවේදී බිහිවීමක් වෙන්නේ. ඒක සුභා ධර්මයේ ආචාර්ය හරහා සිදුවන දෙයක්. ලස්ට ඉතින් මේ මම අහලා තියෙනවා මේ දසපාරමිතා සම්පූර්ණ කරපුවාම මේ බෝධිසත්වයෝ මේ තුසිත දෙව්ලොව තමයි දැනට මේ මෛත්‍රී බෝධිසත්වයෝ වැඩ සිටින්නේ කියලා. නමුත් ඔබ සඳහන් කරනවා මේ මෛත්‍රී බෝධිසත්වයෝ තමයි මේ දේශන් කුමාරයන් නමින් එන්නේ කියලා. ඉතින් ඒ ගැන යම් මතයක් තියෙනවා. ඉතින් ඒ ගැන කොහොමද ඔබ ඒ ගැන අදහස් දක්වන්නේ? මම අහලා තියෙන කාරණාවක් තමයි ගොඩක් ධර්ම දේශනාවල තියෙනවා මෛත්‍රී බෝසත් කුමරු දැනට වැඩ ඉන්නේ තුසිත දෙව්ලොව. ගෞතම බුදු පියාණන් වහන්සේ වැඩ සිටින කාල සීමාවේදී
සිරිවර්ධන සිටුතුමා නමින් මනුස්ස ලෝකේ උප්පත්තිය ලබා සිටියා. ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාල සීමාවෙදිත් මේ මනුස්ස ලෝකේ වැඩ සිටියා උන්වහන්සේ. අතීතයේදී පොත්පත් ලියූ පුද්ගලයන් විසින් සඳහන් කිරීමක් සිදු කරලා තියෙනවා දැනට මෛත්‍රී බෝසත් කුමරු වැඩ සිටින්නේ තුසිත දෙව්ලොවසි කියලා. ඕන් කියන කතාව හරි. ඒ කාල සීමාවෙදී ඒ ආත්මේ නිම කරලා මනුස්ස ලෝකේ ඒ ආත්මේ නිම කරලා තුසිත දෙව්ලොවට තමයි නැවත උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඕන් මේ පොතපත ලියුව කෙනා කියන කාරණාව හරි. ඒතර ඒ කාල සීමාවෙදී තුසිත දෙව්ලොව උප්පත්තිය ලැබලා. අතීතයේ පොතපත බලලා තමයි කියන්නේ දැනටත් තුසිත දෙව්ලොව වැඩ සිටිනවා කියලා. බෝසත්වරුන් කියන්නේ සියලු දෙව් මිනිසුන් වෙනුවෙන් අනුකම්පා කරන කෙනෙක්. බෝසත්වරයෙක් කියන්නේ තමන් ගැන නෙමෙයි අනිත් මිනිසුන් සියලුම මිනිසුන් වෙනුවෙන් අනුකම්පා කෙරෙව් පුද්ගලෙක්. කුමන තැන වැඩ සිටියත් ඔවුන්ට මේ මිනිසුන් විඳින දුක පේනවා. ඔවුන්ට මේ විශ්වය විසින් පැවරූ රාජකාරියක් තමා බුදු පියාණන් වහන්සේලාගේ අදිෂ්ඨානවට අනුව බුද්ධ කාල සීමාවේදී ධර්මයේ විකෘති වෙන්න දෙන්නේ නැතුව ධර්මයේ විකෘති වෙනවා නම් නැවත මිනිසුන්ට ජීවිතය පිළිබඳ අවබෝධය ලබා දීලා නැවත ධර්මයේ පිහිටීම තමයි ඔවුන්ගේ වගකීම. දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින මහබෝසතාණන් වහන්සේගේ රාජකාරිය තමයි නැවත ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ මිහිතලය තුල නැවතත් පිහිටීම. නැත්තම් සංසාරයේ තමන්ගේ මිතුරාගේ සංසාරයේ තමන්ගේ ගුරුවරයාගේ ශ්‍රී සද්ධර්මයේ නැවත මිහිතලයේ මත නැවත පිහිටවීම මහබෝසතාණන් වහන්සේට මේ විශ්වය විසින් පැවරූ රාජකාරියක්. පුරාණයේදී තුසිත දෙව්ලොව වැඩ සිටු කාරණාව සත්‍යයි. දැනට මේ මනුස්ස ලෝකේ වැඩ සිටින කතාවක් සත්‍යයි. බෝසතාණන් වහන්සේලාගේ හද කම්පා කරනවා මිනිස්යන්ගේ දුක දැක්කම. සියලු මිනිස්යන්ගේ දුක දැකලා තමයි ඔවුන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ උතුම් වූ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන ඒ උතුම් වූ මනුස්ස රත්නය මේ මිනිසුන්ගේ දුක දැකලා මේ මනුස්ස ලෝකයට මේ ජරා වූ මනුස්ස ලෝකයට නැවත එන්නේ නැහැ කියනවනම් ඒ අසත්‍යයි. ඔවුන්ට අනන්ත වූ මේ සසරේ ඉපදි මේ යන අනන්ත වූ මේ සසරේ අනන්ත වාර ගානක් මේකේ අනේක වූ දුක පීඩා හොඳට විදලා පුද්ගලෙක් තමයි බෝසතාණන් වහන්සේ. තුසිත දෙව්ලොව සිට මේ මනුස්ස ලෝකෙට වැඩම කරලා නැවත ආත්මයක් දුක විඳලා මිනිස්යන්ට ජීවිත අවබෝධය ලබා දීම ඔවුන්ට ඒ දුක විඳිනවා කියන එක ජීවිතයේ සාමාන්‍ය දෙයක්. මේක අනන්ත වූ සසරේ අනේක වූ දුක විඳ පුද්ගලෙක් තමයි මේ බෝසතාණන් වහන්සේලා. පොතපදේ කුමන විදිහට සඳහන් වුවත් දැනට මේ මනුස්ස ලෝකේ මහා බෝසතාණන් වහන්සේත් සමග බෝසතාණන් වහන්සේලා 27 දෙනෙක් නැවත මේ මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබලා තියෙනවා. 13 දෙනෙක් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යන අය, 14 දෙනෙක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යන අය. හැබැයි පැහැදිලිවම කියන්න ඕන මේ සියලු දෙනාම අනන්ත වූ මේ සසරේ ඉපදී මැරී යන මාර්යා විසින් පෙන්වා වුණා වූ මාර්ගයේ හමුවේ විකෘති ආසාවන් වලට යටපත් වෙලා මේ සමාජයේ හැලහැප්පීම් එක්ක දැනට ඔවුන්ගේ මාවත ඔවුන්ගෙන් දුරස් වී තමයි මේ කාලවකවානුවේ තියෙන්නේ. මමයි දියසෙන් කියන 100 දෙනෙක්ගෙන් 3 දෙනෙක් විතරම මේ දසපාරමිතා සම්පූර්ණ කරමින් මේ සසරේ යන බෝසතාණන් වහන්සේලා. ඔවුන් මාර්යාගේ ගහණයට අහු වෙලා ආසාවන් වලට යටපත් වෙලා අනන්ත වූ මේ සසරේ තවත් කල්ප ගානක් ඇදිලා යන කාල සීමාවක තමයි උන් මේ යටපත් වෙලා තියෙන්නේ. අනාගතයේදී දියසෙන් කුමරු විසින් ඔවුන්ට අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කිරීම සඳහා නැවත ඔවුන්ට මඟ පෙන්වීමක් සිදු කරනවා. සමහරුන්ට මේ වීඩියෝ බලලා ඉවරුණාට පස්සේ හිතන්න පුළුවන් නිවනට මඟ යටතේ මේ මොනවද කිව්වේ කියලා. නිවනට මඟ කියන්නේ භාවනාවක් ඉගෙනීම නෙමෙයි. භාවනාවක් ඉගෙන ගැනීමට පෙතම මේ සමාජයේ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ දුක්සීල සමාජයේ නිවන් මාර්ගට යනවා කියන්නේ හරිම අමාරු කාර්යයක්. හීනයක් දකින්නවා හා සමානයි අද සමාජයේ. මා කල යුත්තේ මේ දුක්සීල සමාජයේ පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දී මේ විකෘති ආශාව වලින් දුහන මේ හිත අධාර්මික සිතුවිලි වලින් මේ දුහන හිත එක් තැනකට ගොඩනැගීම සඳහා මඟ පෙන්වීම තමයි මා විසින් කළ යුත්තේ. මා විශ්වාස කරනවා ඔබට මා දැනට කියා දිය යුත්තේ ඒ භාවනාවක් වඩන විදිහ නෙමෙයි. මේ දුක්සීල සමාජයේ සිට එක්තැන් කරගෙන ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයට අනුව ජීවිතය ගොඩනගා ගන්න විදිහ තමයි දැනට ඔබට මා පැහැදිලි කළ යුත්තේ. දැනට මා විසින් කරන්නේ මේ රාජකාරිය. මේය කෙනෙකුට කියන්න පුළුවන් නිවනට මඟ පෙන්වීමක් නොවේ කියලා. හැබැයි ඔබ බුද්ධියෙන් සිතා බලන්න මේ නිවනට මඟ පෙන්වීමක් තමයි මේ. හරි ඉතින් ගොඩක් ස්තුතියි ලස්ට. ඉතින් අද දවසේ නැවුම් අදහස් රාශියක් ලසිතකින් අපිට අනාවරණය වුණා. ඉතින් අද දවස අපි කැමති තවත් මේ වැඩසටහන ඉදිරියට කරගෙන නමුත් ඉදිරි වැඩසටහනදී මේ වැඩසටහනේ ඉතුරු කොටස අපි ඔබ වෙත ගෙන එනවා. ඉතින් එහිදී මේ 2036 බිහිවන රහතන් වහන්සේගෙන් එම යුගයෙන් එහා එම ආධ්‍යාත්මික යුගය ගැන අපි කතා කරනවා. ආධ්‍යාත්මික නායකයාගේ අවසානයෙන් පසුව එතනින් එහා
යුගය ගැනත් අපි එහිදී බොහොම සවිස්තරාත්මකව කතා කරනවා. ඉතින් අපි ඉදිරි වැඩසටහනේදී නැවත හමු වෙමු. තෙරුවන් සරණයි. ලෝකවාසී සියලු දෙනාට සියලු බුදුවරුන්ගේ පිහිටා සත්‍ය ලැබේවා. සියලු දෙවි රැකවරණය ලැබේවා. ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ අනුව ගොඩනැගෙන යහපත් සමාජ චර්යාවලින් හැබි ජනතාවක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.